ආයුබෝවන් සුබදෑසනක් ප්‍රාර්ථනා කරන ඔබ සැමට සැප්තැම්බර් මාසයේ 14 වෙනිදා අද සඳුදා තවත් අලුත් සතියක් අපි ආරම්භ කරද්දී බලමු ජාතික පුවත්පත්වල තොරතුරු මොනවද කියලා වෙනදා වගේම ආයුබෝවන් සුබ දවසක් වැඩසටහනින් මාත් සමග එකතු වෙනවා කමල් ඔබට මේ තොරතුරු කියන්න සුබදෑසනක් ආයුබෝවන් සුබදෑසනක් මුලින්ම මතක් කරන්නම් අදත් වැස්ස සහිත දවසක් වගේ පේන්නේ කොළඹ හස කළු කරලා තිබෙන්නේ අනිත් ප්‍රදේශවලත් යම් තරමකට ඒක ඇති සූදානමින් ඉන්න තොරතුරු දැනගෙන අද දවසේ අලුත් ආරම්භයක් ගන්න එක කෝකටත් හොඳයි. ඒ නිසා තමයි මේ තොරතුරු ඔබට කියන්නේ. මුලින්ම කිසියම් ආකාරයක හිත නිවන දසුණක් ඡායාරූපසටහනක් විදියට දිනමිනෙන් ජනාධිපතිතුමන් අනුරාධපුරයේ අටමස්ථාන වැඳ පුදා ගැනීමට දින කිහිපයකට පෙර ආතුව සහභාගී වුණා. ඒ අවස්ථාවේ ඌ ඡායාරූපයට පූජ්‍යපාද රමුකන සිද්ධාර්ථ හිමියන් මෙවැනි කව් පද සටහනක් එක් කරනවා. රත්නමාලි සෑ පාමුල සිරස නමා බුදුම් දහන් සංඝ තෙරුවන් සිතින් පුදා රටට දැයට සමයට නිසි සුවය සදා ඔබ යන ගමන සරුවේවා මතු මතුදා ඔබ යන ගමන සරුවේවා මතු මතුදා එයයි රටක ප්‍රාර්ථනාව මහා සංඝරත්නය ජනාධිපතිතුමන්ට පෙන්වා දෙනවා රටට යෝග්‍ය නව ව්‍යවස්ථාවක් හදන්න ජනපතිට බහුතර බලය ලැබී තිබෙනවා ඔබතුමා කෙරෙහි තිබූ විශ්වාස පසු නොබා ඉටු කරන්නට අවශ්‍ය ශක්තිය ධෛර්යය බලය ඔබට ලැබේවා කියන ප්‍රාර්ථනාව තමයි මහා සංඝරත්නය මහා නාහිමිවරුන් වහන්සේලා අනුරාධපුරයේදී ජනාධිපතිතුමන්ට ආශිර්වාද කරමින් කියා සිටියේ. තවත් ඡායාරූපයකට යොමු වන්නේ මේක ඔබ කිව්වනම් වඩා හොඳයි. ගෙදරින් එළියට එනකොට මේ වගේ දේවල් අහන්න සමහරක් වෙලාවට වෙයි. ඔන්න නොකියුවයි කියන්න එපා. ඔන්න නොකියුවයි කියන්න එපා කියලා මේ මතක් කරන්නේ රියදුරු මහතුරුන්ට මන්තිරු නියමිත මන්තිරුවේ අද දහවණය කරන්න ඕන. මොකද ඊයේ ඒකට පෙරහුරුවක් පැවැත්වුවා. ඒ පෙරහුරුව අවස්ථාවේ කාන්තා පොලිස් නිලධාරිනියක් මහමග රාජකාරියේ නිරත වන අවස්ථාව තමයි ඔබ මේ දකින්නේ. මේ කියන්නේ මන්තිරු නීතිය අද සිට ක්‍රියාත්මක වෙනවා. කොළඹ ප්‍රධාන මාර්ග 4ක අද සිට මන්තිරු නීතිය ක්‍රියාත්මක කරන බවත් මන්තිරු නීතිය උල්ලංඝනය කරන රියදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලි සේනාරත්න මහතා සඳහන් කරනවා. විශේෂයෙන්ම කොළඹට එන වාහන දහස් සංඛ්‍යාත වාහන සංඛ්‍යාව නිසා ඇතිවන මගතට අවහිරතා අවම කර ගැනීමට දරන තවත් ප්‍රයත්නයක් ඒ රියදුරන්ගේ සහ පදිකයන්ගේ සහයයි අවශ්‍යව තියේ. ඕකමල් ඒ ප්‍රවෘත්ති අද ඉංග්‍රීසි පුවත්පත් පවා වාර්තා කරන මේ මන්තිරු නීති අද සිට ක්‍රියාත්මකයි. හැබැයි බස්නාහිර පළාත තුල ප්‍රධාන මාර්ග 4ක තමයි මේ අද සිට ක්‍රියාත්මක වෙන්නේ බදාදා දිනේ දක්වා. That lane law from today in 4 main roads in Colombo. A special program to enforce lane law will be held from today 6 am අද උදෑසන 6 සිට until Wednesday 10 am බදාදා උදෑසන 10 තෙක් in selected areas of the Western Province කියලා අද Daily Mirror පුවත්පත තමන්ගේ මුල් පිටුවේ වාර්තාවක් ගෙනෙනවා. මන්තිරු නීතිය සම්බන්ධ තොරතුරු ඒ විදිහට වෙද්දී Daily News පුවත්පතේ තවත් වාර්තාවක් මේ අග්‍රාමාත්‍යතුමන් විසින් කරන ලද මතක් කිරීමක් roads leading to tourist hotspots get facelift where Prime Minister Mahinda Rajapaksa has directed the relevant ministries to immediately renovate all the access roads to the tourist hotspots in the country. සංචාරක ආකර්ෂණ දිනු ස්ථාන ශ්‍රී ලංකාව පුරා විහිදී තිබෙන මෙම ස්ථාන කරා ඇති මාර්ගවල් සංවර්ධනය කරන්නට අග්‍රාමාත්‍යතුමන් විශේෂ මතක් කිරීමක් සිහිගැන්වීමක් කරනවා. අද ඒ ගැන Daily News වගේම දිනමින පුවත්පතත් වාර්තා කරනවා නේද? ඔව් ඔබ තොරතුරු කිව්වා විශේෂයෙන්ම සංචාරක ආකර්ෂණ දිනාගත් ගමනාන්තයන් වලට යන මාර්ග පිළිසකර කරන්නට යථාවත් කරන්න ඒ වාර්තා කරන දිනමින සංචාරක පුරවර සියලු පිවිසු මාර්ග හදන්න අගමැති උපදෙස් ලබා දුන් තොරතුරු තමයි මේ විදිහට වාර්තා කරන්නේ. ඒ මගතොට විස්තර කියන අතරවාරේ ඊට පස්සේ අපි යනවා ජනාධිපති කොමිෂන් සභාවල කාරණා හෙළිදරව් පිළිබඳව මේ අපේ එක යුගයක එක්තරා අඳුරු කාල පරිච්ඡේදයක තොරතුරු මේ නිරාවරණය වෙන්නේ වර්තමාන ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී විජේවීර මහතා එවකට නීති හා සාම්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්තුමන් මෙන්න මේ විදිහට කාරණා හෙළි කරන්නේ මැද පෙර දිගින් බලපෑම් මේ කියා මෛත්‍රී රනිල් අන්තවාදීන් අල්ලන්න එපා කිව්වා. එවකට පැවති රජයට මෙයට එරෙහි වන්නට කොන්දක් නොතිබුණු වගේ තමයි ඔහුගේ සාරාංශගත අදහස. ආරක්ෂක මණ්ඩල රැස්වීම වලදී මුස්ලිම් අන්තවාදය සම්බන්ධයෙන් කරුණු අනාවරණය වුවද ඒ සම්බන්ධයෙන් මෙරට නැගෙනහිර පළාතේ වෙසළ මුස්ලිම් ජාතිකයන් අත්අඩංගුවට ගතහොත් අන්තර්ජාතික වශයෙන් හා මැද පෙරදිග රටවල නායකයන්ගේ බලපෑම ඇති විය හැකි කියමින් සුපරීක්ෂාකාරීව ඒ කියන්නේ ඇලර්ට් එකේ ඉන්න ලෙසට යහපාලන ආණ්ඩුවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක මණ්ඩල රැස්වීම වලදී දැනුම් දුන් බව නීති හා සාමය අමාත්‍යාංශයේ හිටපු ලේකම් වර්තමාන ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී විජේවීර මහතා සඳහන් කරනවා. පැවති පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිෂනරේ තමයි මේ තොරතුරු හෙළිදරව් වෙන්නේ. අන්තවාදයේ සම්බන්ධයෙන් ඍජු තීරණ ගැනීම සඳහා යාපාලන රජයේ ශක්තිමත් පිටකොන්දක් නොතිබූ බවද මේ මහතා කොමිසම මහමේ තවදුරටත් කිව්වා. නීති හා සාමය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජගත් පී විජේවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේ මෙවැනි තීරණ ගැනීම පිටුපස මුස්ලිම් ඇමතිවරුන් සිටින බව තමන්ට හැඟී ගිය වග
මේ පිළිබඳව තොරතුරු ඊයේ ජනමාධ්‍ය වෙතින් හෙළිදරව් කරන ලැබුවා වර්තමාන ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රකාශය ඇසුරෙන්. ඒ වගේම පාස්කු ප්‍රහාර පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ හිටපු නැගෙනහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමන් එඩිසන් ගුණතිලක මහතා කරුණු දැක්වුවා. ඒ දැක්වූ කරුණු අතර අද ඩේලි මිරර් පුවත්පත වාර්තා කරනවා Muslim extremist groups were propagating armed extremism since 2008-2009. ඒ කියන්නේ යුද සමයේ අවසාන දින ත්‍රස්තවාදයේ පැවති සමයේ යුද්ධය පැවති සමයේ අන්තිම කාලය වන විට උතුරු පළාත ඒ වගේම නැගෙනහිර පළාත ආශ්‍රිතව අවිගත් කණ්ඩායම් කිහිපයක් 18ක් පමණ ඉඳලා තියෙනවා කමල්. ඒ 18 අතර හිටපු කණ්ඩායමක සහරාන් පවා සමාජිකයෙක්ව සිටියා. ඒ වගේම 2008 2009 කියන කාලයේදී මේ අන්තවාදී කණ්ඩායම් ආරම්භ වෙමින් එහෙමත් නැත්නම් ඔවුන්ගේ මුල් අවදිවල සිටියා කියලා තොරතුරු වාර්තා වෙනවා. That Muslim groups in Kattankudi and Eravur areas were armed like terrorists. These people created various issues in the eastern province. නැගෙනහිර පළාත තුළ විවිධ ප්‍රශ්න වුණ ඇති කරා. නමුත් LTT සංගමෙන් නැත්නම් ඔවුන්ගේ ආරක්ෂාව වෙන්න තමයි මේ විදිහට අපි සැලසුම් කරන්නේ නැත්නම් අපි මේ විදිහට අපි අරන් ඉන්නේ කියලායි ඔවුන් ඒ විදිහට තමයි ඔවුන් රංගනයේ යෙදුනේ කියලා කරුණු දක්වනවා. ඉතින් මේ විදිහට තොරතුරු අද තවත් වාර්තා වෙනවා පාස්කු ප්‍රහාර සම්බන්ධව ජනාධිපති කොමිසම හමුවේ දක්වන අදහස්වල. පාතාලය සහ ඒ ආශ්‍රිත මර්ධනය කිරීමේ ක්‍රියාමාර්ග පිළිබඳව අපි කාරණා ඉදිරිපත් කිරීමේදී කිසියම් ආකාරයක කුඩ්ඩන් මෙතනින් ඇල්ලුවා කියන කාරණා මේ අපේ රටේ රටවැසියන් මේ අපේ පුරවැසියන්. නමුත් ඔවුන්ට නිවර්දි වෙන්නට මේ පව්කමින් මිදෙන්නට මේ මහා විනාශයෙන් අත් මිදෙන්නට තවමත් ඉඩකඩ තිබෙනවා. අර ත්‍රස්තවාදීන්ට බාර වෙන්න ඉඩකඩ ලබා දුන්නා වගේ ඇතැම් විට කුඩ්ඩන්ට දැන හෝ නොදැන මේට ඇබ්බැහිව්වන්ට බාර වෙන්න ඉඩකඩ ලබා දුන්නොත් සමහර කලට එය සාධනීය පියවර බවට පත් වෙයි. මොකද තැන තැන කරන විමර්ශන කටයුතු තුළින් මේ රටේ ජාතික නිෂ්පාදනයට හවුල් විය හැකි පිරිස් බොහෝ දෙනෙක් දැන් බන්ධනාගාරගත වෙන්න සිදු වී තිබෙන්නේ. කොහොමවත් කුඩ්ඩන් මර්ධනය කිරීම පාතාලයේ මර්ධනය කිරීමේ කටයුතු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්තුමන්ගේ ඍජු මැදිහත් වීමෙන් ඊටම යහුසුලව ක්‍රියාත්මක වෙනවා. දේශබන්දු තෙන්නකෝන් ජ්‍යෙෂ්ඨ පොලිස් පතිතුමන් ඊයේ ලැබුම්මල් හිමියන් කැඳවල මෙහෙම කාරණාවක් කිව්වා. පොලිසියට බයේ පාතාලයේ කොළඹ ලැබුම්මල්වල ලැබුම්මල් හිමියන්ට පොලිසිය අනුතුරු අඟවනවා. ඒ පිළිබඳ විස්තර සටහන අපිට හමුවන්නේ ඇතුල්පිටු සටහනින්. විශේෂයෙන්ම පාතාලය සහ මද්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වන හේයින් එම ජාවාරම් කරුවන් ආරක්ෂිත නිවෙස් වශයෙන් කොළඹ නවාතැන් පොළවල ඒ කියන්නේ ලොජ් යොදා ගන්න බවට තොරතුරු ලැබී ඇති බැවින් එවැනි අපරාධකරුවන්ට ලැබුම්මල් නොදීමට වග බලා ගන්නා ලෙස බස්නාහිර පළාත් බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම හිමිකරුවන්ට ලබා දුන් උපදෙස් තමයි අපිට මේ විදියට හමුවන්නේ. ඒ අතර වාරයේ තමයි ආරක්ෂක ලේකම්තුමන් කියන්නේ එතුමන්ට ජනාධිපතිතුමන්ට බන්ධනාගාර කොමසාරිස්වරයාට හමුදාපතිවරයාට පොලිස්පතිවරයාට මරණීය තර්ජනය එල්ල කරනවා සිර බන්ධනාගාර ගතව සිටින පාතාලයේ කෙරුම්කාරයෝ. ඔවුන්ට මම බය නෑ, බය නම් මේව කරන්නේ නැති වගේ තමයි ආරක්ෂක ලේකම්තුමන් කියන්නේ. පාතාලයටත් රැඳවියන්ගේ තර්ජනවලටත් බය නෑ. ආරක්ෂක ලේකම් බෝගංගර්දී කියයි යනුවෙන් වූ වාර්තාව. පාතාලයට අපි බය වන්නේ නැහැ. රැඳවියන් කරන තර්ජනවලට බය වන්නේ නැහැ. කුමන තරාතිරමක අයකෙකුට වුවත් නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා මාධ්‍ය හමුවේ කියා සිටියේ. හොඳයි දිනවින පුවත්පතේ වාර්තා කරත් අපි යමු. දිනවින පුවත්පතේ වාර්තා කරන්නේ වෙලේසුදාගේ නංගී සහ අනියම් සැමියා හක්මනදී අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ දැල සමත් වූ වග හෙරොයින් මද්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර සිටින GW සමන්ත කුමාර නොහොත් වෙලේසුදා යන අයගේ නැගණිය සහ අනියම් සැමියා පෙරේදා හක්මන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එයත් ලැබුම්හලකදී කරන ලද වැටලීමක ප්‍රතිඵලයක්. ඒ වගේම තවත් මද්ද්‍රව්‍ය වැටලීමක් සම්බන්ධව තොරතුරු වාර්තා වෙනවා නේද? මද්ද්‍රව්‍ය වැටලීම් සම්බන්ධ තොරතුරු අතර වාරයේ අපිට හමු වෙන්නේ ලක්ෂ 10ක මද්ද්‍රව්‍ය සමග කාන්තාව 30 කොටු කර ගැනීමට මේ කොළඹට මද්ද්‍රව්‍ය බෙදූ වියපත් කාන්තාවක් සහ තවත් දෙදෙනෙක් මේට හමුවන්නේ පොලිස් විමර්ශනවලදී හඬා වැළපෙනවා. ඔවුන් සමහර කලාවට නතාලියා මොවුන් නිකන් බබාලා වගේ හැසිරෙන්නේ. හරි. හැබැයි පොලිසියට ඒ සෙල්ලම් හරියන්නේ නැහැ. ඒ නිසා තමයි තව දුරටත් ඔබ නිවර්දි වෙනවා නම් නිවර්දි වීමේ මාවත විවෘත වී තිබෙනවා. එහෙම නොවුනොත් ඊටාම ඛේදනීය අන්තයකින් තමයි ඔබේ ජීවිතය තීරණය වෙන්නේ. මද්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ එකම පවුලේ දෙදෙනෙකු ඇතුළු කාන්තාවක් 30 දෙනෙකු අපරාධ කොට්ටාශය කොළඹ අපරාධ කොට්ටාශය සිපිරිදා අත්අඩංගුවට ගත් තොරතුරයි දිනමිනෙන් අපිට මේ විදිහට හමුවන්නේ. අර නම්දරාපුර ඇඳවී වෙන බූස්ස බන්ධනාගාරයේ උපවාසය තවදුරටත් ක්‍රියාත්මකයි. 40 දෙනෙක්ගෙන් පටන් ගත්තේ දැන් මේ වන විට 15 දෙනා ඉන්නේ. ඉතින් මේ 15 දෙනාගේ උපවාසය තවමත් ක්‍රියාත්මකයි කියලා ද ඉංග්‍රීසි පුවත්පත් වාර්තා කරනවා. Ceylon Today පුවත්පතේ වාර්තාව මේ Booster strike continues, numbers dwindle and the hunger strike launched by several inmates including infamous underworld figures detained in the Booster prison. They are continuing it for the 5th day
with 15 strikers of the original 40. මේ අතර ඉන්නවා වෙලේසුදා, ඒ වගේම කංජිපානි ඉම්රාන්, මේ ඇතුළු නම්දරු පාතාලේ ප්‍රබලයන් විදිහට සැලකපු පුද්ගලයින්. ඉතින් ඔවුන්ගේ ඉල්ලීම් වලට සමන් දෙනකම් වෙන්නේ නැති මේ 15 දෙනා තවමත් උපවාසය දෙනවා කියලා අද සිලෝන් ටුඩේ පුවත්පත වාර්තා කරන. ඒ වගේම කමල් කලින් සඳහන් කරපු ප්‍රවෘත්තිය ලැබුම් හිමියන් අමතා කරන ලද විශේෂ නිවේදනය. Gangsters hiding in Colombo lodges, police warn lodge owners අද සිලෝන් ටුඩේ පුවත්පතත් මුල් පිටුවේ වාර්තා කරනවා. ඒ වගේම Daily News පුවත්පතෙත් ඔබ කලින් සඳහන් කරපු ප්‍රවෘත්තිය තමයි මේ 2 drugs women in CCD net and they were arrested in Maligawatta and these 2 women have been of the same family. එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙක් කියලා තමයි එහෙමත් නැත්නම් කාන්තාව දෙදෙනෙක් කියලා තමයි වාර්තා කරන්නේ අද Daily News පුවත්පතේ. පළාත් සභා සුදුවලියෙක්ද? පළාත් සභා එදා මෙදා තුර පිහිටුවෙන් පස්සේ කළ කී කාර්යභාරය මොකක්ද? මේ අපේ උමනාවට පිහිටුවක්ද? ඉන්දියන් මැදිහත්වීම මත අපේ දේශපාලන ආකෘතියට බලෙන් පටවන ලැබු මේ තුලින් සිදුවුණේ කුමක්ද? මෙකී කාරණා පුළුල් කතිකාවක් බවට පත් වී තිබෙනවා. විශේෂයෙන්ම මැතිවරණයෙන් පරාජයට පත් වූවන්ට ඊළඟ වේදිකාව බවට පත් කර ගන්නට උත්සාහයක් දරමින් සිටිනවා පළාත් සභා පක්ෂ විපක්ෂ භේදයකින් තොරව. ඒ මැද්දේ තමයි රියර් ඇඩ්මිරල් සරත් වීරසේකර අමාත්‍යතුමන් මේ පිළිබඳව දැඩිව විමර්ශනය කරමින් දැඩිව විවේචනයක් සිදු කරමින් සිටින. ඒ අතර වාරයේ 2019 වසරේ පමණක් පළාත් සභා නඩත්තුවට මධ්‍යම රජෙන් කෝටි 22000ක පමණ මුදලක් වියදම් වී තිබෙන බව, විසිරූ පසු වියදම තවත් ඉහළ ගිහින් තිබෙන වග තමයි මේ අරුණ ප්‍රධාන සිරස්තල වාර්තාව මේ විදිහට කියන අතර වාරයේ රුහුණු පිහිටි මායා නමින් පළාත් සභා 3කට යෝජනාවක් ඇති වී තිබෙන වගත් ඒ ආශ්‍රිත තොරතුරේ අද දවසේ වාර්තා කරන්නේ අරුණ පුවත්පතමයි. රුහුණු පිහිටි මායා නමින් එදා රජ කාලයේ පවත්වාගෙන ගිය ආකාරයේ පළාත් සභා 9ක් වෙනුවට පළාත් සභා 3ක් බවට මේ රට පත් කළ පරිපාලන වශයෙන් පමණක් පවත්වාගෙන යාමට විද්‍යුතුන් ලබා දුන් යෝජනා රජයට ලබා දෙන බව තමයි පළාත් සභා පළාත් පාලන කටයුතු අමාත්‍ය රියර් ඇඩ්මිරල් සරත් වීරසේකර මහතා අරුණට ගියා තිබෙන්නේ. ඒ අතර වාරයේ බැසිල් රාජපක්ෂ මහත්මයාත් සමග කතා බහක නිරත වන පළාත් පාලන නියෝජිතයින් පළාත් සභාව අහෝසි කළොත් බලය පළාත් පාලන ආයතනවල ලබා දීමේ වැඩපිළිවෙලක් ගැන තමයි මෙහිදී කතා බහට ලක් වී තිබෙන්නේ. මේ පළාත් පාලන ආයතන සහ පළාත් සභා සුවිසල් කාර්යභාරයක් ඉෂ්ට කරන ලැබුවා මේ දේශපාලන පරිවර්තනයන් වලට. පළාත් සභාව අහෝසි කරන්නේ නම් පළාත් සභාවල ඇති බලය පළාත් පාලන ආයතන ලබා දෙන බව පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා කරන අනාවරණය මේ විදිහට හමුවන්නේ. කොහොමනත් මේ ආයතන දෙකෙන් පළාත් පාලන ආයතන නම් යම් තරමක සාධනීය කාර්යභාරයකට දායක වී තිබෙනවා. පළාත් සභාවල තත්ත්වය ඒද කියා තමයි දැන් ප්‍රශ්නාර්ථයක් මතුවෙමින් තිබෙන්නේ. දෛවසිවෙනි අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධවද පුවත්පත් තමන්ගේ මුල් පිටුවල වාර්තා කිහිපයක් ගෙනෙනවා. අපි බලමු ඒ ගැන. 20 පිළිබඳව ඇතිවෙච්ච කතාබහවලදී ඇතමෙක් කියන විපක්ෂයට කිසි මාතෘකාවක් නැතුව සිටි විපක්ෂයට මාතෘකා හදා දුන්නාද කියා. ඒ අනුව තමයි 20 අලුතෙන් ගැසට් කරලා සාධනීය පරිවර්තන රැසක් එක්ක 20 අලුතෙන් ගැසට් වෙන වග අමාත්‍ය විමල් වීරවංශ මහතා කියන්නේ දැනට ගැසට් කර ඇති 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ ඇති අඩුපාඩු නිවර්ත කර ඒ වෙනුවට වෙනත් ගැසට් පත්‍රයක් නිකුත් කරන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රකාශ කරනවා. දැනට ගැසට් කර ඇති කෙටුම්පතේ ඇති ඇතැම් ගැටලු සම්බන්ධව තමාද ඇතුළු පක්ෂ නායකයන් කිහිප දෙනෙකු අග්‍රමැතිවරයාගේ අවධානය යොමු කළ බව තමයි විමල් වීරවංශ අමාත්‍යවරයා කියා සිටින්නේ. ඊට පස්සේ අද පුවත්පතේත් අපිට ඒ වගේ තොරතුරක් හම්බුණා. අද පුවත්පත කියා සිටින්නේ විශේෂයෙන්ම ඒ සම්බන්ධයෙන් ඌ තොරතුර 20ට නව කෙටුම්පතක් ජනපතික ඒකතාවය සඳහා ලැබී තිබෙන බව, අලුත්ම කෙටුම්පතක් ගැසට් කරන රජය ඉදිරිපත් වීම ගැන අපි සතුටු වෙන වගේ තමයි මේ කතා බහට ලක් වෙච්ච දේශපාලන පක්ෂ නායකයින් ගෙවින්දු කුමාරතුංග මන්ත්‍රීවරයාත් ඇතුළුව කියා සිටින්නේ. 20 වෙනි සංශෝධන රජය අපේක්ෂා කරන රට ගොඩනැගීමේ ජනාධිපතිවරයාට ඇති බාධා ඉවත් කිරීමයි යුතුයකම සංවිධානයේ සභාපති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවින්දු කුමාරතුංගගේ තොරතුරු හෙළිදරව්ව. 20 වෙනි වසර සංශෝධන කෙටුම්පතේ නිවැරදි විය යුතු වගන්ති හා ඊට ඇතුළත් විය යුතු වගන්ති ඊට එක්කර නව කෙටුම්පතක් ගැසට් කිරීමට ජනාධිපතිවරයා ඒකතාව පළ කළ බව තමයි යුතුයකම ජාතික සංවිධානයේ සභාපති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවින්දු කුමාරතුංග මහතාගේ ප්‍රකාශය ඇසුරෙන් අද ගෙනෙන තොරතුරේ කියා සිටින්නේ. සිලෝන් ටුඩේ පුවත්පතේ අද ප්‍රධාන ප්‍රවෘත්තිය විශේෂයෙන්ම මේ සංශෝධනය සම්බන්ධව සොයා බලන්නට කමිටුවක් පත් කරන ලැබුවා අග්‍රාමාත්‍යතුමන් විසින්. ඒ කමිටුව වාර්තාව හෙට දිනේ අග්‍රාමාත්‍යතුමන්ට ලැබීමට නියමිතයි කියලා අද මේ විදිහට වාර්තා කරන සිලෝන් ටුඩේ. Report on 20th Amendment to PM tomorrow. This is where the report of the committee appointed by the Prime Minister to study the amendment to the Constitution is due to be handed over to Prime Minister Mahinda Rajapaksa tomorrow. මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් තමයි මේ කමිටුව හමු වුණේ. අදත් සවස් 6ට රැස් වෙලා මේ සම්බන්ධව කටයුතු කරන්නට සූදානම් කියලා ද සිලෝන් ටුඩේ වගේම The Island පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්තිය විදිහටත් වාර්තා වෙනවා. 20th Amendment President ready to submit fresh draft. GL heads team to advise PM on disputed amendment report due tomorrow. නමින් අද මේ The Island පුවත්පතේ මුල් පිටුවේ වාර්තාව.
අද පුවත්පතේ මුල්පිටිය තොරතුර විශ්වවිද්‍යාල අලුත් කැළඹීමක් ඇති කරගත යුතු නැහැ. නමුත් නවක වදය පිළිබඳව ඉතාම කතාබහක් බරපතල කතාබහක් දශක ගණනාවක් තිස්සේ ඇති වී තිබෙනවා. නවක වද නවත්වන්න බුද්ධ්‍යංශ සහාය ලබා ගැනීමට කෙරෙන කතාබහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඇසුරෙන් වාර්තා කරන්නේ. විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක වන සියලුම ආකාරයේ නවක වදේ ක්‍රියාකාරම නවතා දැමීම සඳහා බුද්ධ්‍යංශවල සහයෝගය ලබා ගැනීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම කටයුතු කරලා තිබෙනවා. ඒ අනුව ඒ සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ආරක්ෂක ලේකම් මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ ඉල්ලීමට සහාය ලබා දීමට ආරක්ෂක ලේකම්වරයා කැමැත්ත පළ කරලා තිබෙනවා. කොහොමනත් සිසුන්ගේ ස්වාධීනත්වය එක ගැටුමක් ඇති නොවන ආකාරයේ කළමනාකරණය කරගත යුතුයි. මේකේ තීන්දුව తీරන එයයි අද ප්‍රධාන සිරස්තලය අද පුවත්පතේ. අද Daily News ප්‍රධාන ප්‍රවෘත්තියත් මිට සමගාමී ප්‍රවෘත්තියක් Army training for new graduate recruits 5 interrelated modules to last 5 months. The Army Orientation Training Program for 50,000 graduates recruited to the public sector in line with the President's Saubhagya Dakma, the Vistas of Prosperity and Splendor policy statement begins today. Ada sita ක්‍රියාත්මක වෙන මාසක පුහුණුවක් මේ නව උපාධිධාරීන් සඳහා උපාධිධාරීන් 50000ක් සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව විසින් මෙහෙයවනු ලබන මෙම පුහුණුව අද සිට ක්‍රියාත්මක වෙන්නට නියමිතයි. මාසකට 10000 බැගින් මාස 5ක් පුරාවට මේ වැඩසටහන ක්‍රියාත්මක වීමට නියමිතයි. උපාධිධාරීන්ට විශේෂම leadership and team building training, management training and training in private and state sector establishments, project work, field studies මේ විදිහට මෙම වැඩසටහන ක්‍රියාත්මක වෙන අධියර සහ එහි අඩංගු වන විශේෂ තේමාවන් අද Daily News පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්තිය විදිහට වාර්තා කරනවා. ඊට පස්සේ අපි යුද හමුදාපතිවරයාගේ අලුත් මුහුණුවරක් පෙන්වන්න දෙවෙනි පිටුවට යනවා. එහිදී කියා සිටින්නේ යුද හමුදාපතිවරයා විශේෂ බලගණයේ විශේෂයෙන්ම ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂිතයන් සිටින බලකාය තමයි විශේෂ බලකාය. ඒ බලකායේ 50 වන කණ්ඩායම විසිරෑමේ අවස්ථාව මාදුරුවේදී එතුමන් ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගී වුණා. යන නිලධාරියා වශයෙන් සහ ආරක්ෂක මාඩලික ප්‍රධානීවරයා ලෙසින් යුද්ධය හා කොරෝනා ජයගත් සේම කුඩු තුරන් කිරීම හා පාතාලයේ මර්ධනය අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන වග තමයි එහිදී යුද හමුදාපතිතුමන් කිව්වේ. ලෝකයේ බැහැකිය යුද්ධය ජයග්‍රහණය කළා සේම කොවිඩ් ජයග්‍රහණය කළා මෙන් මෙරටින් කුඩු ජාවරම් තුරන් කිරීමට හා පාතාලයේ මර්ධනය කිරීම අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන බවත් ඒ වැඩි ඈතක නොවන වගත් යුද හමුදාපති ආරක්ෂක මාඩලික ප්‍රධානී ලෙෆ්ටිනන්ට් ජනරල් ශවෙන්ද්‍ර සිල්වා විශේෂ බලකායේ විසිරෑමේ අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමින් කියා සිටියා. මේ විසිරෑමේ අවස්ථාවේදී නව නිලැඳුමක් විශේෂ බලකායට ලැබෙනවා. ඒ ගැන අද Daily Mirror පුවත්පත වාර්තා කරන මේ විදිහට Army Elite Special Forces get new uniform. මේ ඔබ ඡායාරූපේ දකින ආකාරයෙන් a new uniform has been introduced to the Elite Special Forces of the Sri Lanka Army on Saturday at a ceremony held at the Madurai training camp where 300 SF personnel passed out. Daily Mirror, Daily News සතුළු ඉංග්‍රීසි පුවත්පත් වගේම සිංහල පුවත්පත්වල මුල් පිටුවල වාර්තා වෙන තවත් තොරතුරු බොහොමයක් තිබෙනවා ඔබට ගෙන. දැන් යමු අරුණ පුවත්පතට. කීත් නොයාර් සිද්ධිය ඔබට මතක ඇති. කීත් නොයාර්ටවත් නැති ආකාරයේ ඌමනාවක් තිබුණ යහපාලකයින්ට ඔහුගේ පහර දීම සම්බන්ධ විමර්ශනය කරන්නට ඒ සම්බන්ධ දේශපාලන පරිගැනීම් වන කමිටුවේ සභාපති විනිසුරු උපාලි අබේරත්න මහතාගේ ප්‍රකාශයක ආශ්‍රයෙන් අරුණ ගෙනෙන තොරතුර කීත් නොයා හොයාගෙන ඕස්ට්‍රේලියාවට යාම රාජ්‍ය මුදල් අවභාවිතයක් කියා තමයි කමිටුවේ සභාපති විනිසුරුතුමා කියා සිටින්නේ. මාධ්‍යවේදී කීත් නොයාර්ගෙන් ප්‍රකාශයක් සටහන් කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඕස්ට්‍රේලියාවට යාම මගින් රාජ්‍ය මුදල් අවභාවිතයක් සිදු වී තිබෙන බව තමයි එතුමන් සඳහන් කරන්නේ. මෙම සිද්ධියේ විශේෂත්වයක් තිබෙනවා. පැමිණිලිකාරයා හොයාගෙන ගිහලා නඩු දාන්න කියලා අපේ නීතියේ කොහෙවත් නැහැ. ලංකාව තවම එහෙම නීතියක් හදලත් නැහැ. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිණිලිකරු හොයාගෙන ඕස්ට්‍රේලියාවට ගිහින් තිබෙනවා නම් ඊට රජයේ වේදම් දරා ඇතනම් ඒ රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමක් බවයි ජනාධිපති කොමිසම සභාපති විනිසුරු උපාලි අබේරත්න මහතා අවධාරණය කරන්නේ. ඒ අනුව මේට ගිහිපු වේදම් පිළිබඳ වාර්තාවක් ලබා දෙන්න කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වර්තමාන අධ්‍යක්ෂවරයාට නොතීසි නිකුත් කිරීමටත් කොමිසම පියවරගෙන තිබෙනවා. සිලොන්ඩුවේ පුවත්පතේ මුල් පිටුවේ වාර්තා වෙන තොරතුරකට තමයි ඊළඟට අවධානය යොමු කරන්නේ. පසුගිය දිනවල කතාබහට ලක් වුණා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන්. තරුණ කෙනෙක්ට මේ නායකත්වය හිමි වෙයිද? අද කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් පැවැත්වීමට නියමිතයි. එහිදී රනිල් වික්‍රමසිංහ මහතා නායකයා ලෙසත් උපනායකයා විදිහට රුවන් විජේවර්ධන මහතා පත්වීමට නියමිත බවට තොරතුරු වාර්තා වෙනවා කියලා අද සිලොන් ටුඩේ ඇතුළු ඉංග්‍රීසි පුවත්පත් සිංහල පුවත්පත් වාර්තා කරනවා. At today's UNP Working Committee meeting, Ranil earmarks his stint Ruwan as deputy
moves afoot to nominate Ravi K to the post by another faction. The promise given by UNP leader Ranil Wickremesinghe to the country and supporters that he would appoint a young person to the UNP leader's post will not be fulfilled at today's working committee meeting කියලයි ලැබෙන තොරතුරු අනුව වාර්තා වෙනවා කියලා ද සිලෝන් ටුඩේ පුවත්පත ගෙනෙන්නේ. ඒ වගේම පක්ෂයේම තවත් කණ්ඩායමක් විසින් නායකත්වයට රවි කරුණානායක මහතාව යෝජනා කිරීමටත් නියමිතයි කියලා වාර්තා වෙනවා. බලමු අද සවස් වෙන විට මේ ගැන බොහෝ දුරට තීරණයක් ලැබේ. ඒ කාරණා කාටුන් ශිල්පීන්ගේ ඉඟිකිරීනුත් අපි ඉදිරියේදී පෙන්වන්න පුළුවන්. වෙනත් කාරණාවකට ලංකාවේ ප්‍රධාන සිරස්තලෙන් ඔබේ අවධානය සිලෝන් බ්ලැක් ටී අපේ කළුත්තේ ලෝකයේ ශ්‍රී ලංකාවට මහත් කීර්තියක් සහ කලක ප්‍රධාන විදේශ විනිමය විපියුම් මාර්ගය බවට පත් වුණා. හැබැයි ඒ සුණු විසුණු කළා මේ කසල තේ ජාවාරමේ දෙන මාෆියාව විසින් එය හඳුනා ගැනීමට සහ අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වෙච්ච තොරතුරු අද STF එක සමත් වෙච්ච තොරතුරු අද ලංකාදීපේ වාර්තා කරන්නේ කිමිකල් කිලෝ 275ක් සීනි පැණි බෝතල් 138ක් රසායන ජාවාරම් තේ කම්හලක් වටලයි. රසායන ජාවාරම් තේ කම්හලක් වටලයි යන සිරස්තලයේ සහිතව CCTV කැමරා ඔත්තුකරුවන් දායක කරගෙන වැඩේ දිගටම ගෙනihin තිබෙනවා. STF වෙස්වලාගෙන ගෙනihin ඇල්ලුවා මේ වැටලීම සිදු කර විශේෂ කාර්ය බලකාය. තේ කුඩුවල රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කර දේශීය හා විදේශීය වෙළඳපොළ නිකුත් කරන උඩුනුවර වෙළඹඩ ප්‍රදේශයේ තේ කර්මාන්ත ශාලාවක් වටලා තේ කුඩු කසල තේ සමග විවිධ වර්ගයේ රසායන ද්‍රව්‍ය කිලෝ 275ක් සීනි පැණි බෝතල් 138ක් සහ හඳුනා නොගත් අමුද්‍රව්‍ය රසක් අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය ඡායාරූප සටහන් සමගින් වාර්තා කරන්නේ. මේ නම් ඊටාම යහුසුලව ක්‍රියාත්මක කළ යුතු අපේ ආර්ථිකයට ඊටාම බරපතල බලපෑම් එල්ල කරන කාරණාවක් වගේ සිහිපත් කළ යුතුමයි. අද ඩේලි නිවුස් පොත්පතේ මුල් පිටුවේ වාර්තා වෙන ඡායාරූප සටහන නාරංගල කඳු පියස සුන්දර කඳු පියස කඳු නගින්නන්ගේ ආකර්ෂණය දිනාගත් ස්ථානයක්. නමුත් මින් පසුව කඳු නගින්නට ඔබට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ කලින් කඳු නැගී ඔබම කරපු පරිසරයට කරපු අකටයුතුකම් නිසා ඔබ ඡායාරූපවල දකින්න විදිහට hiking to Narangala mountain banned. The Badola district committee decided to ban hiking to the Narangala mountain range for tourists for 6 months as disposing of waste has caused a huge environmental impact to the area. Badola district committee විසින් තමයි මේ තීරණය ගෙන තිබෙන්නේ. මන්නාරම දුම්රිය පොලේ දුම්රිය නතර කරන්නේ මෙන්න හේතුව කන්දකාඩුවෙන් පැනලා හැංගිලා මන්නාරම් දුම්රිය පොළ තහනම් කලාපයක් කෝච්චි නතර කිරීමක් නැහැ. ස්ථානාධිපති ඇතුළු කාර්ය මණ්ඩලයේ හමුදාවේ දෙකක් නිරෝධායනට යොමු කිරීමට ගත් පියවර මේ සැකයක් පමණයි මේ පුජ්‍යලයා සම්බන්ධව තිබෙන්නේ. කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් පලාගිය කොරෝනා ආසාදිතයෙකු විය හැකි බවට සැක කරන පුජ්‍යලයෙකු පෙරේදා සවස මන්නාරම් දුම්රිය ස්ථානයේදී යුද හමුදා නිලධාරීන්ට හසුවීම පසු එදින සවස 6 සිට එම දුම්රිය ස්ථානයේ తాවකාලිකව වසා දැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. ඒ දෙපැත්තේ තිබෙන දුම්රිය ස්ථාන ඒ සඳහා පහසුකම් සැලසීමට පියවරගෙන තිබෙනවා. ඔව් වන්‍ය ආරක්ෂකයන්ට හැකියාව ලැබුණා ඔහු නැවත අල්ලා ගැනීමට මේම දුම්රිය ස්ථානයේදී escape from quarantine center captured by Vani Security Forces headquarters says the Island newspaper. ලංකාදීප පුවත්පතේ ඡායාරූප සටහනකට යමු අපි. ඔව් කලාවට ඉඩක් දී යුතුම නිසා සහ මේ ජයග්‍රහණය සියල්ලට අපේ සුබ පැතුම් සමගින් තමයි මේ ඉදිරිපත් කරන රාජ්‍ය නාට්‍යවල හොඳම නළුවා තිලින නිලිය සිලිඳු බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා එක්ව රාජ්‍ය නාට්‍ය උපදේශක සභාව 48 වෙනි වරටයි සංවිධානය කළේ රාජ්‍ය නාට්‍යවල 2020 සම්මාන ප්‍රදානෝත්සවයේ නෙළුම් පොකුණ රංගහලේදී 11 වෙනිදා පැවැත්වුණා. දිගු නාට්‍යාංශයේ හොඳම නළුවා ලෙස සම්මාන ලැබූ මගුල් කපුවා නාට්‍යයේ තිලින වර්ණජිත් රංගන ශිල්පියා සහ මාංශයේ හොඳම නිලිය ලෙස සම්මාන ලැබූ අතරමැදියා නාට්‍යයේ සිනිඳු රංගවල රංගන ශිල්පී නෙස්සිය සම්මානය අතතුව මේ ඡායාරූපේ පෙනී ඉන්නේ. ඊට පස්සේ ස්වර්ණ පුස්තක සම්මානය මෙවර හිමිවන්නේ එරික් ඉලියාප්පාරච්චි ප්‍රකට සාහිත්‍යවේදියාට පේත කෘතියට සාහිත්‍ය මාසයට හා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සමග හමුවී ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන් සංගමය වාර්ෂිකව සංවිධානය කරන ස්වර්ණ පුස්තක සම්මානවල මෙවර 14 වෙනි වරටයි කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්බන්ධ ශාලාවේ පැවැත්වෙන්නේ. මේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා අතින් ප්‍රකට මාධ්‍යවේදී කලාකරු ප්‍රවීණ කලාකරු බුද්ධදාස ගලප්පති මහතා ලබා ගන්නේ ඉලියාප්පාරච්චි තමන්ගේ සහෝදරයාගේ සම්මානය. මොවුන් දෙදෙනාත් ජපුර විද්‍යාර්ථීන් පැරණි මිතුරන් ඔවුන් හැමදෙනාටම අපේ සුභාශිංසන. හොඳයි මීළඟට අපි බලමු නිව් ඩයමන්ඩ් නෞකාවේ තත්ත්වය සම්බන්ධව මුලින්ම අද පුවත්පතේ වාර්තාවකට. ඔව් නිව් ඩයමන්ඩ් නෞකාවේ තත්ත්වය පිළිබඳව ජලයෙන් යට කොටස පරීක්ෂා කිරීමේ මෙහෙයුමක් ආරම්භ කරනවල තිබෙනවා. මොකද තත්ත්වය ගින්නෙන් ඇති වෙච්ච ලාභයේ හානිය තෙල් ලීක් වෙනවද නැද්ද? ගිනි ගැමුණට ලක් වූ නිව් ඩයමන්ඩ් නෞකාවේ ජලයෙන් යට කොටස පරීක්ෂා කිරීම හා මුහුදු පතුල ප්‍රදේශ පරීක්ෂා කිරීම සඳහා ඒකාබද්ධ කිමිදු මෙහෙයුම් අධ්‍යයනය කළ බව නාවික හමුදා මූලස්ථානයේ වාර්තා කරන අතර වාරයේ අරුණ පුවත්පතේ කියා සිටියේ ඒ නැව අපිටද නැද්ද එහෙටද මෙහෙටද කියන
කාරණාව පිළිබඳව තොරතුරක් නැව එහෙටද මෙහෙටද තීරණය අද ගන්න බව තමයි කියන්නේ. මුහුදු කලාපයේ ගිනි ගැනීමට ලක් වූ නිව් ඩයමන්ඩ් නෞකාවෙන් පිට වූ ඉන්ධන මෙරට සාගර කලාපය දූෂණය ලක් කරන බව සමුද්‍රය දූෂණ වැළැක්වීමේ අධිකාරිය තහවුරු කරලා තිබෙනවා. එම නෞකාව මෙරට වරායට රැගෙනවාද එහෙම නැත්නම් මෙරට මුහුදු කලාපයෙන් පිටත් කර හරිනවාද යන තීරණය නීතිපතිවරයා ඇතුළු පාර්ශ්ව රැසක් සහභාගීත්වයට පැවැත්වෙන සාකච්ඡාවේදී තීරණය කරන බව තමයි කියා සිටින්නේ. ඩේලි මිරර් පුවත්පත වාර්තාවක් ගෙනනවා මෙම නැවේ කපිතාන්වරයාව CID විසින් ප්‍රකාශ සටහන් කරගත්තා කියලා. ඉතින් මේ CID record statements from captain of New Diamond, Navy plugs leak on New Diamond oil tanker, Ceylon Today පුවත්පත Navy diver seal leak on vessel, arrest of captain crew not ruled out. ඔබ සඳහන් කළා වගේ නාවික හමුදාවේ කිමිදුම්කරුවන් විසින් මේ නැවේ අපි කියන තිබුණු සිදුරක් වසා දැමීමට නැත්නම් මුද්‍රා තැබීමට සීල් කිරීමට කටයුතු කර තිබෙනවා කියලත් අද වාර්තා කරනවා Ceylon Today පුවත්පත. දෙවෙනි ප්‍රධාන සිරස්තල දැනුයි ඉඩකඩ වෙන් කරගන්නේ පන්නල ප්‍රාදේශ සභාවේ හිටපු කප්පම් මන්ත්‍රී ඔන්න නම කප්පම් මන්ත්‍රී අල්ලයි කප්පම් නොදුන් පහර දුන් තරුණයාට බරපතල වගේ තමයි මේ වාර්තා කරන්නේ. ගිරියොල නගරයේ සුළු ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය තරුණයෙකුගෙන් කප්පම් ඉල්ලා නොදීම නිසා මැර පිරිසත් සමග එක්ව එම තරුණයාට අමානුෂික ලෙස පහර දී දේපොළ වලට හානි කළ පන්නල ප්‍රාදේශ සභාවේ හිටපු එජාප මන්ත්‍රී තුෂාර සම්පත් නැමැත්තා ගිරියොල පොලිසිය මගින් අත්අඩංගුවටගෙන තිබෙන වගේ තමයි මේ කියන්නේ. මව්බිමේ මුල් පිටුවට සමගාමී තොරතුරු කියලා සිටින එවත් සාහසික අපරාධයක් පිළිබඳව මානසික රෝගී තරුණිය කෙලෙසුවා එක් වසර 58ක් හිරගෙට යැවීමට විනිසුරුවරයා තීරණය කළ තිබෙන මහනුවර මහාධිකරණ විනිසුරුතුමනි මේ තීරණය ගත්තේ මව්බිමේ තොරතුරක් මේ. හොඳයි Ceylon Today පුවත්පතේ ක්‍රීඩා පිටුවට අපි ඉක්මනින්ම අවධානය යොමු කරොත් මාස 3ක් පුරාවට එහෙමත් නැත්නම් මේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරඟාවලිය සම්බන්ධවයි ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වීම නිමිත්ත බංග්ලාදේශය විසින් ප්‍රකාශ කරා Bangladesh ready to tour Sri Lanka if 7-day quarantine maintain that අපි ඒ තොරතුරු බලන්න කලින් වෙලාව බලලා ඉන්න වැඩිවන free loyalty data තමන්ගේ කණ්ඩායම දින 7ක නිරෝධානයට ලක් කරනවා නම් මේ තරඟාවලියට ශ්‍රී ලංකාවට පැමිණීමට කැමැති බව බංග්ලාදේශය විසින් ප්‍රකාශ කරා. ඒ ප්‍රවෘත්තිය අද ක්‍රීඩා පිටු වාර්තා කරද්දී ක්‍රීඩා අමාත්‍යතුමන්ට සුබ ප්‍රවෘත්තියක් එමත් නැත්නම් Namal becomes father ඊයේ දිනේදී වාර්තා වුණු ප්‍රවෘත්තියක් අද Ceylon Today ඇතුළු ඉංග්‍රීසි පුවත්පත් සිංහල පුවත්පත් වාර්තා කරනවා. Namal becomes father. Minister of Sports and Youth Affairs Namal Rajapaksa and his wife Limini became parents on the same day. They celebrated their first wedding anniversary. අග්‍රාමාත්‍යතුමන්ගේ දෙවන මුණුපුරා. අපේ සුභාශිංසන සමග අපි ඇතුළු පිටුසටහනක විශේෂාංගයට යොමු වන්නේ විශ්ව පිළිබඳ කතාබහේදී අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් සමග සංවාදගත වෙනවා දිනමින ඇතුළු පිටුසටහනක සේල කුරුළුවංශ. එහිදී විශ්ව නිවාස සංශෝධනයක් අවශ්‍ය වන්නේ ඇයි කියන කාරණාව හෙළිදරව් වෙනවා. ජනතාව විසින් පත් කරනු ලබන ජනාධිපතිවරයාට වඩා වැඩි බලතල කොමිෂන් සභාවලට ලැබී තිබෙනවා 19න්. එහෙත් වසර 5කින් පසු ජනාධිපතිවරයා ජනතාව හමුවට ගොස් ගත වූ කාලය තුල තමන් කළ කී දෑ සම්බන්ධව ජනතා මතය උරගා බලන්න ඕන. ජනතාව සෑහීමට පත් නොවන්නේ නම් ඔවුන් කරන්නේ ජනාධිපතිවරයා ගෙදර යැවීම. හැබැයි ඔහුගේ බලය වසා පැතිරෙන කොමිෂන් සභා කොහොමද එහෙම කරන්නේ? රටක ජනතාවගේ ඡන්දෙන් ජනාධිපතිවරයාත් බලයට පත්වන්නේ. මේ අඩුපාඩු නිවැරදි කර ගැනීමේ උමනාවන් පිළිබඳ කතා බහ කරන අතරවාරයේ අද දිවෙන කතුවරයා සටහන් තබන්නේ බත් එපා කියා වස ඉල්ලීම කියා මේ පාතාලයේ ප්‍රබල කෙරුම්කාරයන්ගේ වැඩ වර්ජනය සම්බන්ධයෙන් ඔවුන්ගේ කෑම වර්ජනය සම්බන්ධයෙන් ඔය වර්ජනයට ගිහිල්ලා ඉන්න සිරකරුවෝ ටික තමයි මේ රටේ ලොකුම අපරාධකාරයෝ ටික. ඉල්ලීම් ඉෂ්ට කරන්න අපිට ඉෂ්ට කරන්න පුළුවන් ඉල්ලීම්. අසාධාරණ ඉල්ලීම් අපිට ඉෂ්ට කරන්න බෑ. නීතිඥ මහතුරුන්ට චෙක් කරන්න නැතුව ඇතුළට යන්න දෙන්න බෑ. මේකේ නොකී කාරණා කියමින් ආරක්ෂක ලේකම්වරයා මේජර් ජනරල් කමල් ගුණරත්න කියා සිටින්නේ කුඩ්ඩන්ට තමන් අවනත නොවන වග කුඩ්ඩන් සහ පාතාලේ මර්ධනය කිරීමේ තිර අදිටන බැහැර නොකර ගන්නා වගේ තමයි දිවෙන කතුවරයා ඇගීමට ලක් කරමින් ඒකේ ආරක්ෂක ලේකම්වරයාගේ භූමිකාව ඇගීමට ලක් කරමින් සටහන් තබන්නේ. අපි ඉක්මනින්ම කාටුන් බලමුද? කාටුන් වලට මේ මේදී මෙන්න දිවයින පුවත්පතේ 8 වෙනි පිටුවේ උදේගේ කාටුනේ අද අර බෝනස් මන්ත්‍රීකමට හිමිකම් කියන්නේ මොහුද? නායකකමට හිමිකම් කියන්නේ ඔහුද? සැනසීමට මුල නම් ඉවසලා අවසානයේ තෙක් ඉවසීම කියා තමයි අපිට මේ පැරණි දේශපාලඥයා මතක් කරලා දෙන්නේ. ඊට පස්සේ අපි දිනමෙන පුවත්පතේ දිවයිනේ අවසන් කාටුන් සටහන විශේෂ ඉදිරිපත් කරන්නේ ඕකයි තත්ත්වය. මෙන්න මෙහෙමයි එහි සටහන් නොතිබෙන්නේ. ආරක්ෂක අංශය යනවා නියම මගේ අගේති රටම මත් දුරලන සටන රඟේ. උපවාසයක් කර කර හිර ගෙදර දිගේ දඟලති මහා කුඩ්ඩෝ කිරි පණුව වගේ. උපවාසයක් කර කර හිර ගෙදර දිගේ දඟලති මහා කුඩ්ඩෝ කිරි පණුව වගේ.
හොඳයි ඕකයි තත්ත්වය සමග අපි අදට ඔබෙන් සමුගන්න ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරන හෙට දිනෙත් හමු වෙමු අයබෝවන්